ආයිබෝන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ බිහි වුණ තවත් විශිෂ්ට විද්‍යාඥයෙක් සහ විද්‍යා ප්‍රබන්ධකරුවෙක් මෙන්ම අතිසාර්ථක වූ විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවෙක් ලෙස විවිධ විශේෂ ශ්‍රේෂ්ඨයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ගැන විස්තර ටිකක්. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආතර් සී ක්ලාක් මහතා ඉපදුනේ 1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමසෙට් ප්‍රාන්තයේ මයින්ඩ් හෙඩ් නම් ගම්මානයේදී. ඔහුගේ පියාගේ නම චාල්ස් රයිට් ක්ලාක් වන අතර මව මේරි නෝරා ක්ලාක් නම් වුණා. ඔහුට වයස අවුරුදු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ ඔහුගේ පියා අකාලයේ මිය ගියා. මේ නිසා දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ක්ලාක්ට කුඩා කාලයේදීම පවුලේ බර දරන්නට සිදු වුණා. කුඩා කාලයේ ඔහුගේ පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපලේදී මිතුරන් සමග රොකට් නිර්මාණයන් කර යැවීමටත් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමටත් පුරුදුව සිටියා. හුයිසෙස් සහ ග්‍රැමර් ස්කූල් නම් වූ පාසල් වලින් මූලික අධ්‍යාපනය ලබාගත් කුඩා ආතර් සී ක්ලාක් කිංස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ පළමු පෙළේ ගෞරව උපාධියක් ලබා ගත්තා. ඉන්පසු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප්පන්සේ විගණකවරයෙකු ලෙස රැකියාවක් කළ ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයෙකු ලෙසද සේවය කරමින් විවිධ පැතිකඩ ඔස්සේ තම හැකියාවන් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරන්නට සමත් වුණා. දෙවන ලෝක යුද්ධ කාලය තුල ඔහු කළ සේවයෙන් වැඩිපුර කාලයක් භූමිපාලක පිවිසුම එහෙමත් නැත්නම් ග්‍රවුන්ඩ් කන්ට්‍රෝල් ඇප්‍රෝච් රේඩාර් විෂය සම්බන්ධව කටයුතු කළ බව ඔහුගේ ග්ලයිඩ් පාත් නැමැති ජීවිත කතාව ලියූ පොතේ සඳහන් කර තිබෙනවා. ක්ලාක් විසින් තම තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් කළ කාර්යයන් හේතුවෙන් කෝප්‍රල් නිලයේ සිට පියාසර ලුතිනන් ධූරය දක්වා උසස් වීම් ලබනවා. 1943 සිට යුද්ධය අවසන් වන තුරුම රොයල් එයාර්ෆෝස් ප්‍රධාන කඳවුරක ප්‍රධාන පුහුණු උපදේශක ලෙස කටයුතු කරන්නේත් ක්ලාක් විසින් වීම විශේෂත්වයක්. ගත්කතුවරයෙකු ලෙස ඔහු පළ කළ පොත් අතර 1946 දී ලූ පෝල් නැමැති පොතද 1946 දීම රෙස්කියු පාටි නැමැති පොතද 1948 දී දි සෙන්ටිනෙන්ටල් නැමැති පොතද 2001 දී ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස් සහ චයිල්ඩ්හුඩ් නම් කතා පෙළ ඇතුළත් පොත් පෙළද පළ කර තිබෙනවා. 1947 සිට 1950 දක්වා වූ කාලය තුල බ්‍රිටිෂ් ඉන්ටර්ප්ලැනෙටරි සොසයිටි හෙවත් බ්‍රිතාන්‍ය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස කටයුතු කළ ක්ලාක් මහතා භූ ස්ථාපිත එහෙමත් නැත්නම් ජියෝ ස්ටේෂනරි සැටලයිට් පිළිබඳ අදහස වර්ධනය කිරීමට කටයුතු කළ අය අතර පුරෝගාමියෙකු වුණා. රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබඳව පොත් පළ කිරීමටද ඔහු විශේෂ උනන්දුවක් දැක්වූ අතර ඔහු විසින් ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට වඩා වැඩි. ඔහුගේ පොත් අතර The Exploration of the Space අභ්‍යවකාශ විමර්ශනය, The Promise of the Space අභ්‍යවකාශ පොරොන්දුව යන පොත් මෙන්ම 1954 දී ලියූ The Odyssey 1 2001 කෘතිය විදුලෝ වැළඳගත් කෘතියක් ලෙස නම් කළ හැකියි. ඊට අමතරව The Odyssey 2 2010, The Odyssey 3 2061 සහ The Final Odyssey 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබෙනවා. මේ අතුරින් ඔහුගේ The Odyssey 1 2001, The Odyssey 2 2010 විද්‍යා ප්‍රබන්ධ ඇසුරු කරගෙන ලෝකයේ සුපතල නිෂ්පාදකවරයෙකු වන ස්ටැන්ලි කුබ්රි විසින් 1968 දී සිනමාවට නැගූ චිත්‍රපට දෙක වාර්තාගත ආදායම් උපයා තිබෙන අතර ආතර් සී ක්ලාක් නාමය ලෝපුරා විද්‍යා ප්‍රබන්ධ සිනමා ලෝලීන් අතර ආందోලනාත්මක ලෙස ජනප්‍රිය වීමට තවත් එක් හේතුවක් වූ යයි කිවහොත් නිවැරදියි. පුවත්පත් සහ සංග්‍රහවලට ලිපි ලිවීමට කුඩා කල සිටම කැමැත්තක් දැක් වූ ආතර් සී ක්ලාක් 1945 වසරේ ඔක්තෝබර් මාස ලොව සුපතල පුවත්පතක් වන වයර්ලස් වර්ල්ඩ් එහෙමත් නැත්නම් රැහන් රහිත ලෝකය නම් පුවත්පතට ලිපියක් ලියමින් sannivedana ඉතිහාසයේ අමරණීය සම්දිස්ථානයක් සනිටුවන් කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. එම ලිපියේ සඳහන් වූයේ පෘථිවියට කිලෝමීටර් 22300ක් ඉහළ අභ්‍යවකාශයේ භූ ස්ථාවර කක්ෂයේ අංශක 120ක පරතරයක් ඇතිව පැයට 7000ක වේගයකින් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා මධ්‍යස්ථාන 3ක් පිහිටුවීම තුළින් මුළු ලෝකයම ආවරණය වන පරිදි sannivedana ජාලයක් පිහිටුවිය හැකි බවයි. එකල තාක්ෂණික දියුණුව හා සසඳන විට එය සිතා ගැනීමටවත් නොහැකි දෙයක් වූ නමුත් එම සංකල්පය මත යමින් අද ලෝකයම එකම sannivedana ජාලයක් sannivedana පවුලක් බවට පත් කිරීමට සමත් වී ඇති අතර එහ ඔහු චන්ද්‍රිකා sannivedanයේ පියා ලෙස ගෞරවයෙන් පිදුම් ලැබීමට හේතුවක් වුණා. 1953 දී ඔහු 22 හැවිරිදි මැරිලින් මේෆීල්ඩ් නැමැති ඇමරිකානු කාන්තාවක් සමග විවාහ වුණා.
ආතර් සී ක්ලාක් මහතා දක්ෂ කිමිදුම්කරුවෙකු වූ අතර 1954 දී දියට කිමිදීමට ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය වෙත හිමාලයා නම් නැවෙන් ගමන් ගන්නා අතරතුර අහම්බෙන් ශ්‍රී ලංකාවට ළඟා වුණා. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්ය මුහුදින් වට වූ භෞතික පිහිටීම සහ දේශගුණික හේතු මෙන්ම උසස් ආගන්තුක සත්කාර සේවාව නිසා ඔහුගේ සිත්ගත්ම රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. මේ නිසා 1956 දී ඔහු ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිය සඳහා පැමිණුණා. ඒ වගේම ඔහුගේ ඉදිරි විද්‍යාත්මක පරීක්ෂණ සඳහා සුදුසුම ස්ථානය ලෙස අපේ ශ්‍රී ලංකාව හඳුනා ගන්නට ඇතැයි සිතන්නටත් පුළුවන්. ආතර් සී ක්ලාක් මහතා අපේ රටට ඇලුම් කිරීම ගැන වෙනස්ම විදිහේ මතයකුත් තිබෙන බව නොකියාම බෑ. ඔහු ලංකාවට පැමිණීමට පෙර සිටම ලංකාවේ දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයන් වල ගිලා බැස තිබෙන පුරාණ නගර පිළිබඳව නිබන්ධන පවා ලියා තිබෙන බව පැවසෙනවා. ඒ වගේම ඔහු එම පුරාණ රාවණ රාජධානිවල ගැබ්බ ඇති රාවණ ශක්තියින් පිළිබඳව ගවේෂණය කළායයිද පැවසෙනවා. දකුණු මුහුදේ ඇති කුඩා රාවණ කොටුව, මහා රාවණ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල විශාල වශයෙන් කිමිදුම් කටයුතු කිරීම සහ තවමත් හරියට පරීක්ෂණයක් පවා සිදු නොවුන ත්‍රිකුණාමලය කෝණේශ්වරම් කෝවිල ආශ්‍රිත මුහුදේ පතුලේ ඇති අදාහගත නොහැකි ප්‍රමාණයේ නටබුන් පවා මුලින් සොයාගත්තේ ආතර් සී ක්ලාක් මහතා සහ ඔහුගේ කිමිදුම් කණ්ඩායම විසින් වීමත් සුවිශේෂී. කෙසේ වෙතත් ඔහු මේ දේවල් පිළිබඳව ප්‍රසිද්ධියේ ඔහුගේ අදහස් දක්වලා තිබෙන බවක් පෙනෙන්නට නැහැ. ආතර් සී ක්ලාක් මහතා ලෝකයේ තුල ප්‍රසිද්ධ වීමට තවත් එක් සුවිශේෂී හේතුවක් වූයේ එතුමා අනාගතය ගැන හෙළි කළ නිවැරදි අනාවැකි නිසායයි සිතන්නටත් පුළුවන්. ඔහු විසින් පළ කළ ප්‍රසිද්ධ අනාවැකි කිහිපයක් අපි බලමු. අංක 1. DNA නමින් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්ෂි සොයාගත හැකිවන අතර වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය සමත් වෙයි. අංක 2. 2020 දී රහස් තොරතුරු සහ බුද්ධිමය තොරතුරු සෙවීම සඳහා නිර්මාණය කරනු ලබන කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධි මට්ටමට ආසන්න වේ. මේ අනුව ලෝකයේ බුද්ධිමත් ජීවීන් කොටස් දෙකක් ඇති වේ. අංක 3. 2036 දී දල ජාතික නිෂ්පාදිතය අනුව චීනය ඇමරිකාව අභිබවා ලොව විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ. අංක 4. 2045 දී සම්පූර්ණයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ තැන තැන ගෙන යා හැකි ජංගම නිවසක් නිර්මාණය කරයි. අංක 5. 2051 දී සඳ මතුපිට පෘෂ්ඨය කොටස් වලට බෙදා යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රදේශ ඉදි කරයි. ඒ අනුව ඒ ප්‍රදේශවල පදිංචි වන වැඩිහිටියන් සඳේ ගුරුත්වාකර්ෂණය අඩු වැඩි වීම හේතු කොටගෙන වැඩි කලක් ජීවත් වේ. අංක 6. 2095 දී රොකට් භාවිතය අවසන් වී මිනිසා ආලෝකයේ ප්‍රවේගයට ආසන්නව ගමන් කළ හැකි අභ්‍යවකාශ යානා නිපදවයි. ඒ අනුව අභ්‍යවකාශ මාර්ග බිහි වී පළමු මානව පරීක්ෂක කණ්ඩායම ආසන්නයේම පවතින තාරකා පද්ධති වලට ගමන් කරයි. අංක 7. මිනිසෙකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා දියට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක් හා වින්දනයක් මෙන්ම බර රහිත තත්ත්වයක් අත්දැකිය හැකි වෙන අතර මිනිසා අනාගතයේ අභ්‍යවකාශයේ සාධන මනක්කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක් සාධන බවත් ඔහු විසින් පවසා තිබෙනවා. ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස වර්තමානයේ විද්‍යාගාර තුල අත්හදා බැලීමෙන් පවතින කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බවත් ඔහු විසින් පවසා තිබෙන අතර ඒ සමගම කිව යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි මේ සෝපානයේ එහෙම නැත්නම් ලිෆ්ට් එක සඳහා සුදුසුම ස්ථානය වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රී පාද ස්ථානය පාදක කරගෙන බවට මතයක් පවතිනවා. සමහර විට මෙය ඔහු විසින් ප්‍රසිද්ධ නොකළා වන්නට ඇත්තේ අපේ රටේ යම් යම් සමාජ ආර්ථික සහ දේශපාලනික කරුණු කාරණා හේතු කොටගෙන වන්නටත් පුළුවන්. ලෝකයට සහ ජන සමාජයට ඔහු කළ සේවය අගය කරමින් සම්මාන රාශියක් ඔහුට පිරිනමා තිබෙනවා. ඒ අතුරින් 1962 දී යුනෙස්කෝ මගින් පිරිනැමු කාලිංග සම්මානය, 1973, 74, 79 යන වසරවල පිරිනැමුණු නොබියුලා සම්මානය, 1979 දී ගැලැක්සි සම්මානය, 1982 දී මාකෝනි සම්මානය, 1987 දී චාල්ස් ඒ ලිම්බර්ට් සම්මානය, 1989 දී බ්‍රිතාන්‍ය රුජින CEB සම්මානය, 1986 දී ශ්‍රී ලංකා රජය විසින් පිරිනැමු විද්‍යා ජ්‍යෝති සම්මානය, 1998 දී බ්‍රිතාන්‍ය මහරජන විසින් පිරිනැමු නයිට් පදවිය,
2005 වසරේ පිරිනැමූ ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානය වැනි දෙස් විදෙස් ත්‍යාග සහ සම්මාන එයින් කීපයක් පමණයි. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික ශේෂ්ත්‍රයන්ට මෙහෙවරක් ඉටු කරන විදේශීය පුද්ගලයින්ට 1975 දී එවකට ශ්‍රී ලංකා රජය හඳුන්වා දුන් විශේෂ ප්‍රතිපත්තියක් යටතේ රෙසිඩන්ට් ගේස්ට් යන තත්ත්වය ආතර් සී ක්ලාක් මහතාටද හිමි වනවා. ඒ අනුව ඔහු මෙරට ප්‍රථම සම්මාන නිවාසිකයා ලෙස විසීමට අවසර ලබන අතර අපේ රටේ නායකයින් කොතෙක් උත්සාහ කළද මිය යන තෙක් ඔහු කිසි දිනක අපේ රටේ පුරවැසිභාවය ලබා ගත්තේවත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැරියවත් නැහැ. 1959 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ඇස්ට්‍රොනොමිකල් ඇසෝසියේෂන් පිහිටුවීමට මුල් වෙමින් එහි ආරම්භක සභාපති ලෙස මෙරට තාරකා විද්‍යා කටයුතු හා පර්යේෂණ ඉහළ නැංවීමට ක්‍රියා කරන අතර 1979 දී පමණ මෙරටට රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දීමට ඔහු විසින් තාක්ෂණික උපදෙස් ලබා දීමට ඉදිරිපත් වෙනවා. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් 1979 සිට 2001 වසර දක්වා දශක දෙකකට වැඩි කාලයක් මොරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ඔහු වෙත දක්වන ලද තවත් සුවිශේෂ වූ රජීවී උපහාරයක් වන්නේ නවීන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සංවර්ධන මෙන්ම පුහුණු කටයුතු සඳහා වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය එනමින් නම් කිරීම. භෞතික සහ පාරභෞතික අභිරහස් පිළිබඳව විද්‍යාත්මකව ගවේෂණය කළ ලෝක ව්‍යාප්ත ටෙලිවිෂන් වැඩසටහන් පෙළක් 1980 1994 වකවානු තුළ ආතර් සී ක්ලාක් මහතා විසින් ඉදිරිපත් කරනවා. බ්‍රිතාන්‍ය සමාගමක් විසින් නිෂ්පාදිත මේ වැඩසටහන් සියල්ල ආරම්භය හා අවසානයේ ක්ලාක් මහතා විසින් රූපගත කළේ ශ්‍රී ලංකාවේ පියකරු ස්වභාවික ස්ථාන හා සංස්කෘතික උරුමයන් පසුබිමේ තබාගෙනයි. ආතර් සී ක්ලාක් Mysterious World 1980, Arthur C. Clarke's Worlds of Strange Power 1985, Arthur C. Clarke Mysterious Universe 1994 යන මේ වැඩසටහන් මාලා වසර ගණනාවක් පුරා ඩිස්කවරි ඇතුළු තවත් බොහෝ විදේශ ටෙලිවිෂන් සේවා හරහා විකාශනය වුණා. මේ නිසා ඉතා වටිනා සංචාරක ප්‍රවර්ධනයක් නොමිලේම ලංකාවටත් ලැබුණා. ඒ වගේම ආතර් සී ක්ලාක් මහතා ශ්‍රී ලංකාවේ සිනමාවේ උන්නතිය සඳහා විශාල දායකත්වයක් සහ අනුග්‍රහයක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව යන නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට මාර්ග සේවාවක් කළ මෙම මහා ප්‍රඥා 2008 වසරේ මාර්තු මාස 19 වන දින කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන්නේ අවුරුදු 90ක් භුක්ති විඳීමෙන් පසුවයි. එදින ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා විනාඩි 3කට තම විකාශනයන් නවත්වා මේ අසහාය විද්‍යාඥයාට සිය ගෞරවය පිරිනමනු ලැබුවා. ඔහුගේ අන්තිම කැමැත්ත පරිදි තමාගේ දිනපොත් තමාගේ මරණයෙන් අවුරුදු 30ක් යනතුරු ප්‍රසිද්ධ නොකරන්නයි මෙන්ම නිරාගාමිකව සහ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව සිදු කරන්න ඉල්ලූ ආතර් සී ක්ලාක් මහතාගේ මරණයට පැය කිහිපයකට පෙර අමුතු සිදුවීමක්ද සිදු වුණා. ඒ තමයි මීට වසර මිලියන 7.5කට පෙර විශ්වයේ සිදු වූ අපූර්ව සිදුවීමක් වන ගමා කිරණ හරියටම එදිනම අපේ පෘථිවියට දැర్శණය වීම. ආලෝකයේ වේගය ගමන් කිරීමේ වේගය මත සහ තවත් හේතුන් මත අපේ පෘථිවියට ඒ දැర్శණය වීමට එතරම් කාලයක් ගත වී තිබෙනවා. මෙම සිදුවීම පොළවේ සිටින කෙනෙකුට පියවි ඇසින් දැකිය හැකි කෙටිම දුරකින් සිදුවන සිදුවීම ලෙස සඳහන් වෙනවා. ලොව පුරා බොහෝ දෙනා මෙම සිදුවීම ගැන හැඳින් වූයේ එය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා හත විශ්වයේ විසින් දැක් වූ ආචාරයක් ලෙසයි. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වැදගත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම වැදගත් දෙයක් කියන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න.